බොහොමත් අපි මොකක්ද ස්වාමීන් වහන්සේ මගේ ඊළඟ ප්‍රශ්නේ තමයි අපි හැමෝගෙම තියෙනවා පෙර කුසල් සහ අකුසල්. ඔව්. අපි කොහොමද අපේ පෙර කුසල් මතු කරලා ගන්න අපේ පෙර අකුසලකටපත්? ඔව් මෙහෙමයි. දැන් අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේ සතර අපායක් ගැන දේශනා කරනවා. මේසා බරපතල වූ සතර අපායකින් මිදලා අපිට මේ මනුෂ්‍ය ජීවිතයක් ලබා ගන්න පුළුවන් මේ මාත්‍යෝ කුසල් නිසාම. එහෙම නැත්නම් අපිට කවදාකවත් මේසා මනුෂ්‍ය ජීවිතයක් ලබා ගන්න පුළුවන්කම නැහැ. ඒකෙදිම අපි මේ ලබා ගන්නා වූ මනුෂ්‍ය ජීවිතය දකින්න මාත්‍යෝ අපි දකින්න ඕනේ අපේ පිටිපස්සේ අප්‍රමාණ වූ කුසල් සංස්කාරයන් තියෙනවා. තේරෙනවද? එතකොට අපි මුලින්ම දැක්කට පස්සේ අපේ ජීවිතයේ පිටිපස්සේ කුසල් සංස්කාරයන් තියෙනවා කියන කාරණය අපි කුසල් සංස්කාරය මතු කර ගන්න ඕනේ මහත්වෝ කුසලයේ තුලින්මයි. තේරුණාද? මේ ජීවිතයේ සිල්පද ආරක්ෂා කරමින් කුසල් ධර්මයන් වඩමින් මෛත්‍රිය වඩමින් දන් දෙමින් මේ දේවල් කරද්දී මහත්වෝ මොකද වෙන්නේ? මේ මොහොතේ සකස් වෙන කුසල් හිත නිසා අතීතයේ විපාක නුදුන්නා වූ කුසල් මත වෙලා වෙනවා. මොකද අපේ පිටිපස්සේ අප්‍රමාණ මතු නොවු කුසල් සහ අකුසල් දෙකම තියෙනවා. මොකද අපි සමහර සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා දැන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවුරුදු 20000ක් දීලා. මේ අවුරුදු 20000 ෙදිම අපි පින් කරනවා. නමුත් සෝවාන් ඵලයටපත් වෙන්නේ නැහැ. නමුත් මැරෙන වෙලාවේ එකපාරට ද්වේෂයක් තමයි අපිට මතක වෙන්නේ. මැරිලා අපි ගිහිලා සතර පාරේ වැඩි. වැටෙනාට පස්සේ අර පිනට විපාක දෙන්න පුළුවන්ද? පින පිළිපස්සේ තියෙනවා. ඒ වගේ අපි තුල තියෙනවා මහත්ව විපාක නොදුන්න අප්‍රමාණ පින්. ඒතකොට මේ පින මතු කරලා අපිට දෙන්නේ මේ ජීවිතේ කරන්නා වූ පින්කම. තේරුණාද? ඒ නිසා අපි ඒ වගේම පින තියෙනවා වගේම අකුසලුත් තියෙනවා. ඒකත් හොඳට තේරුම් ගන්න. දැන් අපි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අප්‍රමාණ අකුසල කළා. නමුත් පින්කම් කළා. නමුත් මැරෙන වෙලාවේ පිනක් උපාදානය වෙලා ඔන්න මනුස්ස ලෝකෙට අපි එනවා. එතකොට අප්‍රමාණ අකුසල පිළිපස්සේ විපාක දෙන්නේ නැහැ. තේරෙනවද? ඒතකොට මේ මොහොතේ මහත්යා ලස්සනට ඉන්න පුළුවන්. තේරෙනවද? මේ මොහොතේ ලස්සනට හිටියත් මහත්යා තුළ අප්‍රමාණ අකුසල් තියෙනවා කියන කාරණේ මහත්යා දකින්න. තේරෙනවද? පොඩ්ඩේ වැරදිච්ච මොහොතේ අකුසල් විපාක දෙන්නේ පුළුවන්. ඒ නිසා නිරතුරුව සෑම නිමේෂයකදීම කුසලයේ සීලය තුළ අපි ඉන්න දක්ෂ වෙන්න. මොකද අතීත අකුසල් විපාක දෙන්න වලකින්නේ මහත්යෝ සීලයක් කුසලයක් කියන කාරණා තුන මෛත්‍රියක් කියන කාරණා තුන. ඒ නිසා මේ මොහොතේ අපි කොච්චර නිරෝගීව හිටියත් අහවල් පින්වතා රෝගී මම නිරෝගී කියන කාරණේ ජීවිතේට ගන්නවා. මොකද අපේ පිටිපස්සේ විපාක නොදුන් කියන අකුසල් කොයි වෙලාවක මතුවලා ඉන්න පුළුවන් අපි දුර්වල වෙනවා තමයි. තේරෙනවද? අපි ද්වේෂය සකස් කර ගන්නවා නම් අපි ව්‍යාපාදේ සකස් කර ගන්නවා නම් මෝහසිත ඇති කර ගන්නවා නම් ලෝභසිත ඇති කර ගන්නවා නම් මේ සකස් වෙන අකුසල් මූලයන් තුල අනිවාර්යයෙන්ම අතීතයේ විපාක දුන්නා වූ අකුසල් එන්න මාතේ විපාක දෙන්නේ. තේරෙනවද? ඒ නිසා නිරේතුරු අපි දක්ෂ වෙන්න ඕනේ අපි මේ මොහොතේ කොච්චර නිරෝගීව ජීවත් වුණා අපේ පිටිපස්සේ බලවත් අකුසල් තියෙන්න පුළුවන්. ඒ නිසා නිරේතුරු කුසලයේ තුල ශක්තිමත් වෙමින් ඒ අකුසල් යටපත් කර ගන්න අපි දක්ෂ වෙන්න. එහෙම නොවුනොත් මාත්‍යෝ අපි දන්නේ ඊළඟ නිමේෂයේදී කුමන දෙයක් සිද්ධ වෙයිද කියන කාරණා. තේරුණාද? මොකද මම මේ මොහොතේ මේ විදිහට මගේ පිටිපස්සේ මොන අකුසල් තියෙනවද කියලා මම දන්නේ. තව මොහොතකින් අපවත් වීමට අදාළ අකුසල් තියෙනවා කියලා මම දන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේගේ විනය පනවන්නේ. තේරුණාද? ඔබ විනය තුල සීලය තුල ශක්තිමත් වෙන්න. ඔබ විනය තුල සීලය තුල ශක්තිමත් වෙයිදී තියෙනා වූ අකුසල් තියෙනවා නම් යටපත් වෙනවා. තියනවා. ඒකෝට අපි දුර්වල වෙනවා නම් සීලය තුල අතීතයේ තියෙන කුසල් වලට අකුසල් වලට තමයි ඇවිල්ලා මතුවලා අපිට පීඩා කරන්න පුළුවන්. ඒ වගේම ගිහිත් වීම තුලත් ඒක ගල්ප ගන්න ඕනේ. නිරතුරුවම අපි කියන්නේ සිල්පදම ආරක්ෂා කරගන්න මෛත්‍රිය වඩන දන් දෙන්න කියන්නේ හේතුවක් ඇතුව. තමන්ගේම ආරක්ෂාව නිසා. වෙන දෙයක් නෙමෙයි. අපි දන්නේ නැහැ ඊළඟ මොහොතේ අපිට මොකක් වෙන්න තියෙනවද කියලා අතීත අකුසල් නිසා. එනිසා මේ මොහොතේ අපි සූදානම්ෙන් ඉන්න ඕනේ එවැනි අකුසල් තියෙනවා නම් විපාක නොදෙන තැනටපත් කරගන්න. එතකොට අපි අදක්ෂ වෙනවා අපි මේ ජීවිතේ මත්වතර බොනවා නම් ද්වේෂය වඩනවා නම් වැරදි කරනවා නම් අරපායිල විපාක දෙන්නේ. තේරෙනවද? විපාක දෙල බලවත් අනතුරු කරනවා කියන්නේ. තේරෙනවද? ඒ නිසා නිරේතුව දක්ෂ වෙන්නේ අපේ පිටිපස්සේ විපාක නොදුන් කුසල් වගේම විපාක නොදුන් අකුසල් තියෙනවා. කුසල් පක්ෂයේ වඩන්න කුසල් මත වෙලා එනවා. අකුසල් පක්ෂයේ වඩන්න අකුසල් මත වෙලා එනවා. තේරෙනවද? නෑ මේ දරුවෝ
රෝගී භාවයටපත් උනේ යුදමේ හේතු නිසා නෙමෙයි. යුදමේ හේතු නිසා මෛත්‍රිය වැඩිනවද? රට ජාති ආගම වෙන්නේ තමයි යුද්ධ කරේ. ඒක මෛත්‍රිය වැඩිනවද? නැහැ. තේරෙනවද? ඒතකොට එතනදී අන්න අකුසල විපාක එනවා. තේරෙනවද? එතකොට මේ දරුවෝ අසනීප වුණේ රෝගී භාවයටපත් උනේ ඊට අදාළ අනිත් පාර්ශ්වය නිසා නෙමෙයි. තේරෙනවද? මේ මහතුරුන්ගේ තිබ්බා වූ සංසාරයේ අකුසල විපාකයන් නිසා. ඒතකොට මේ අකුසල විපාක දෙන්න පුළුවන් විදිහට අපේ ද්වේෂය ආවා. රටගාට උදෙසාමදී. එතනදී ඒක මතුවලා තමයි. නමුත් දැන් වෙච්ච දේ වෙනවා ඉවරයි. වෙච්ච දේ වෙනවා. තේරෙනවද? ඒතකොට උනේ කාර්ය පරිදි නෙමෙයි. මම මෙතන ඉන්නේ මහත්යෝ මම රැස් කළා වූ සංස්කාරයන් හේතුවෙන්. මහත්යා ඔය විදිහට උතන ඉන්නේ මහත්යා රැස් කළා වූ සංස්කාරයන් හේතුවෙන්. මේ මහත්යා දොස්තර මහත්යෙක් කියලා මෙතන ඉන්නේ ඒ මහත්යා රැස් කළා වූ සංස්කාරය හේතුවෙන්. අර දරුවා රෝගී භාවයට පත් වෙලා එතන ඉන්නේ ඒ මහත්යා රැස් කළා වූ සංස්කාරය. එහෙනම් අපි කාටවත් අසාධාරණයක් වෙලා නැහැ. අපි කරපු දේ අපිට ලැබිලා තියෙනවා. අපි කරපු දේ අපිට ලැබෙද්දී සතුටෙන් මේක පිළිගන්න. මොකද අපි කරපු දේ අපිට ලැබෙන්නේ. අපි කරපු දේ අපි අසතුටෙන් පිළිගත්තොත් අපි කරපු දේ නිසා අපි නැවත අකුසල් කරගන්නා වූ අවාසනාවන්තයෙක් බවට පත් වෙනවා. තේරෙනවද? අපි කරනා වූ දේ අපි ගැටෙන්නේ නැහැ. දැන් වෙච්ච දේ වෙනවා ඉවරයි. දැන් අපිට ආයෙත් විතර නිවැරදි කරන්න නැහැ. දැන් අපි දක්ෂ වෙන්න ඕනේ වෙච්ච දේ යහපත දෙසා පෙළගන්න. යහපත දෙසා. ඒක එතනදී තමයි මහත්යෝ වෙච්ච දේ කමඨාණක් කරගෙන යහපත දෙසා පෙළගන්න. එයා දකින්න ඕනේ මං මේ ජීවිතේ මේ වගේ රෝගාබාධයකට පත් වුණා වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දරුවෝ සංසාරයේ රෝගී වෙච්ච වෙලාවේ අසරණ වෙච්ච වෙලාවේ දුකට වැටෙන වෙලාවේ හෙළු කඳුළු මහසાગරයේ ජලයට වැඩි කියලා. මහසાગරයේ ජලයට වැඩි කියලා. එච්චර රෝගී භාවයන් නිසා දුක නිසා අසරණ භාවයන් නිසා සංසාරේ කඳුළු වෙලා තියෙනවා. ඒසා දුක් මෙතන ආපු ගමනක් අපි මේ ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපියෝ මේ ජීවිතේ අපිට මේ ආම්බෙන් සිද්ධ වුණ දෙයක් නෙමෙයි. ඒසා වෙච්ච දේ අපි යහපතට ගලපා ගන්නවා කියන්නේ මාත්‍යෝ අපි නිරතුරුවම මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. තේරෙනවද? මේ මොහොතේ මම රෝධ පුටුවක හිටියත් මං සංසාරේ අර මුතු මැණික් කල්ලපු අර සක්‍රයාගේ ආසනේ සක්‍රයා වෙලා වාඩි වෙලා හිටියා නේද? මේ මොහොතේ රෝධ පුටුවේ වාඩි වෙලා හිටියත් එදා මුළු ලෝකෙම පාලනය කරපු ශක්තිති රජ වෙලා අර ශක්තිති රජුගේ සිංහාසනේ මේගොල්ලෝ වාඩි වෙලා හිටියා. නමුත් ඒ සංස්කාර නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. සක්විති රජ වෙලා ඉඳලා සිංහාසනේ වාඩි වෙලා හිටියේ සංස්කාර නිට්ටයම අනිත්‍යද? අනිත්‍යයි. සක්‍රියා වෙලා තව දිසාවේ සුදම් සභාවේ අර සිංහාසනේ වාඩි වෙලා හිටියේ සංස්කාර නිට්ටය වුණා අනිත්‍යමාන? එහෙනම් මේ රෝධ කුටුවේ වාඩි වෙලා ඉන්න සංස්කාරේ නිට්ටය වේද අනිත්‍ය වේද? අනිත්‍යයි. එහෙනම් අනිත්‍ය වූ දෙයකට දැන් ගැටෙන්න යන්න ඕනේ නැහැ. තේරෙනවද? හැම වෙලාවම අනිත්‍ය වූ දෙයකට ගැටෙන්නේ නැතුව ගැටෙන හිතක් එන වෙලාවේ එකයි මම කිව්වේ එක්ක බුද්ධාංශයේ සිහිපත් කරන්න එක්ක සූපත් වේවා කියලා සිහිපත් කරන්න එහෙම නැත්නම් ඒ සකස් වෙන හිත අනිත්‍ය වශයෙන් දකින්න. තේරෙනවද? ඉතින් එතනින් තමයි මහත්යෝ අපි අකුසලයේ තුලින් අපි කුසලයේ මතු කරලා ගන්න. දැන් මේ අකුසලයක් විපාක ගන්න. ඒකෝ දැන් මේ අකුසලයේ කුසලයේ මතු කරලා ගන්න. දැන් මම වික්ෂුවක් නේ මහත්යෝ කුසලයේ තුලින් නෙමෙයි. අකුසලයේ තුලින් මම වික්ෂුවක් බවට පත් වෙනවා. මගේ ජීවිතේ මම ආශ කරපු සියල්ල මට ලැබුණා නම් මාත් මම අද මෙතන නැහැ. මම බලාපොරොත්තු වෙන සියල්ල මට ලැබුණා නම් මම මෙතන නැහැ. හැමෝම මට ආදරය කළා නම් මම අද මෙතන නැහැ. ඒ කියන්නේ ඒ සියල්ලම නොලැබුණ නිසා තමයි මම අද මෙතන. ඒතකොට ඒ සියල්ල නොලැබුණේ කාගේත් වරදින් නෙමෙයි. මගේ අකුසල සංස්කාර. තේරෙනවද? මගේ ජීවිතය තුළ බලාපොරොත්තු කඩවුනේ මාත්‍යෝ මම ප්‍රාර්ථනා කරදේ නොදෙන්න මට මේ ආදරය නොකලේ මාත්‍යෝ මගේ අකුසල සංස්කාර. මම සංසාරයේ දේශ කළා නේ. ඒ සංස්කාරය නිසා මට අවශ්‍ය දේ මට නොලැබුණේ. නමුත් මාත්‍යෝ ඒවා නොලැබෙද්දී මම මේ අකුසලයේ නිසා තව අකුසල රැස් කරගන්න ගියේ නැහැ. අකුසලයේ තුලින් කුසලයේ මතු කරලා ගත්තා. අකුසලයේ තුලින් කුසලයේ මතු කරලා ගත්තේ කොහොමද? මට ආදරේ නොකරපු අයට මම ආදරේ කරලා. මට යුතුයකම් ඉටු නොකරපු අයට මම යුතුයකම් ඉටු කරලා. තේරුණා? ඒකෝට මම අකුසලයේ තුල මම කුසලයේ මතු කරගත්තා. මම අකුසලයේ තුල කුසලයේ මතු කරගත්තේ නැත්නම් මාත් වේදා මම අද පිස්සන් කොට වෙන රෝගී. තේරුණා? නමුත් මම දක්ෂ වුණා. මායя එකෙන්ට මාව තල්ලු කරනකොට මාත්‍යෝ මම මායяව තල්ලු කර ධර්මය ළඟට එන්න. තේරුණා? ඒකෝට මේ අකුසලයක් මේ දක්වන්න විපාක කරනවා. ඒතකොට මේ දරුවෝ දක්ෂ වෙන්න ඕනේ මේ අකුසලයේ තවත් අකුසලයක් කරා අරන් යන්න. ඒතකොට මේ අකුසලයක් කරා අරන් නොවි මේක කුසලයක් බවට පත් කරන්නේ මාත්‍යෝ මෛත්‍රිය සීලයක් විසින්ම. තේරුණා? ඒසා මේ මහත්තුන්ට නිරේතුව මෛත්‍රී චිත්තේ නිරේතුව දුරක් වඩින්න.
ඒතකොට එහෙම චිත්‍රයක් එහෙම අපි වටිනාකම ඇති කරගත්තා නම් මහත්යෝ මේ රෝගීභාවය උපයෝගී කරගෙන මේ රූපේ අනිත්‍යභාවය දකිමින් අපි මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත් වුණා නම් මහත්යෝ ජීවිතයේ උනේ අපේ වාසනාව. මොකද මේක තුන් සෝවාන් ඵලයට එතන තමයි මහත්යෝ දක්ෂතාවය. එතන තමයි දක්ෂතාවය. එහෙම නැතුව මොනම අවස්ථාවකදවත් අතීතයේ සිල්පද විනුනායි කියන කාරණේ තුල ධර්මාභෝධයට බාධාවක් නැහැ. මේ ශාසනයේ මහත්යෝ මරණ 999ක් මරපු අඟුලිමාල එක මොහොතෙන් රහත් වෙච්ච ශාසනයක් නේ. තේරෙනවද? අර සම්තිස ඇමති ඊයේ රාත්‍රියේ බීමත් ඉඳලා අදෝතේ රහත් වෙච්ච කෙනෙක් නේ. තේරෙනවද? අම්බ පාළියේ තියෙන මගධ රාජ්‍යයේ මහා ගණිකාව එක මොහොතකින් රහත් වුණ ශාසනයක් නේ. ඒස අතීතයේ සිල්පද විනීම මහත්යෝ අවබෝධයට බාධාවක් නෙමෙයි. අපි යම් දවසක උතුම් සෝවාන් ඵලයට පත් වෙද්දී මහත්යෝ අපේ සීලය ආර්ය සීලයක් වෙන්න ඕනේ. ආර්ය සීලය කියන්නේ මහත්යෝ මොකද්ද? විදුන සිල්පද, රැකුණ සිල්පද, විදර්ශනා නුවණින් දක්න්නේ. යමෙක් සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ ආට කිසිම අතීත සිල්පදයක් සිහිපත් වෙලා අභියත් වෙන්නේ නැහැ. එයා සීලය ආර්ය සීලයක් කියලා දැකලා. එයා දක්ෂයි විදුන සිල්පදයක් විදර්ශනා නුවණින් දකින්නේ. තේරෙනවද? එහෙනම් මේ දරුවන් අතින් අතීතයේ සිල්පදයක් බිඳලා තියෙනවා නම් ඒ බිඳින සිල්පදය අනිත්‍යයි, අනිත්‍ය වූ සංස්කාරයක් කියන දකින්න තැන ආර්ය සීලය කියලා. තේරෙනවද? එතකොට මම ආර්ය සීලය ඇති කරගෙන උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් තැන තියෙද්දී විදුණු සිල්පදේ ගැන ගැටිලා සතර අපායට වැටෙනවා කියන කුලී කරන්න අවශ්‍ය නැහැ. නේද? ඒ නිසා අතීතයේ සිල්පද බිඳින්න කියන්න පුළුවන්. යුද්ධයකට යද්දී අනිවාර්ය සිල්පද බිඳිනවා. ඒක එවැනි සිල්පද බිඳීම් කියනවා නම් සත පහකටවත් ඒ සිල්පද වලට බය වෙන්නේ බිඳීම් වලට බය වෙන්න එපා. මොකද මගේ ජීවිතේ අප්‍රමාණ සිල්පද බිඳීම් තියෙනවා මේ ජීවිතේ. නමුත් මම කවදාකවත් විදුණු සිල්පද වලට බය වෙන්නේ විදුණු සිල්පද වලට බය වුණා නම් අද මට මේ ධර්මයේ කියන්න බෑ. තේරෙනවද? විදුණු සිල්පද මොකද ආර්ය සීලය කියන කාරණේ තුලින් අපි හිතන්නේ හැමදාම සීල රකින්නවා කියන කාරණේ. සීල රකින්නවා කියන්නේ මේ ආර්ය සීලය. ආර්ය සීලය කියන්නේ විදුණු සිල්පදයක් විදර්ශනා නුවණින් දකින්නවා. කෙනෙකුට රකින්න සිල්පදයේ තුලින් සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් වගේම විදුණු සිල්පදයේ තුලින් සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන්. අඟුලිමාල කියන්නේ විදුණු සිල්පදයක් තුලින් රහත් ඵලයට පත් වෙච්ච කෙනෙක්. අර මුළු මගධ රාජ්‍යයේ හිටිය ශ්‍රේෂ්ඨම ගණිකාව ඉහළම ගණිකාවය. ඒ ඉහළම ගණිකාව මේ උතුම් රහත් ඵලයට පත් වෙන්නේ කොහොමද? එයාගෙන් ගණිකා වෘත්තිය කරද්දී විදුණා වූ සිල්පද නුවණින් දැකලා එයා රහත් ඵලයට පත් වෙනවා. එයාගෙන් විදුණා වූ සිල්පද නුවණින් දැකලා එයා නිසා අනුන් පිටගත්තා වූ සිල්පද නුවණින් දැකලා මේ සංස්කාරයන් අනිත්‍යයි කියලා දන්නේ දැන් උතුම් රහත් ඵලයට පත් වෙනවා. බලන්න මොනස ආශ්චර්යමය ධර්මයක්ද කියලා. දැන් රකින්න සිල්පදේම බිඳෙන සිල්පදේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. එහෙනම් මේ ධර්මෝ බයක් නීතුනේ අතීතයේ සිල්පද විඳුනායි කියලා බිඳෙන සිල්පදේ මතක් වෙන මොහොතේම අනිත්‍යයි කියලා දකින්න. අනිත්‍යයි කියලා දකින්න. කොතනකවත් ගැටීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ගැටුමක් අවශ්‍යයි. ඒ ගැටෙන හිත පුරුදු වෙනා මරණාසන්න වෙලාවේ අපිට ඒ සිත ගැටීමකට පත් වෙනවා. ඒ නිසා කොතනකදවත් මහත්වෝ අතීත අකුසලුත් තියෙනවා කුසලුත් තියෙනවා. ඒ නිසා දක්ෂ වෙන්න කුසලයේ තුල අතීත කුසල් මත වෙනවා අකුසලයේ තුල අතීත අකුසල් මත වෙනවා.